මේකේ මුලින්ම අපි බෙදනවා පරිපත ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට. හරි? ප්‍රධාන වශයෙන් ආකාර දෙකක්. දැන් ලෝකේ පාවිච්චි කරන සර්කිට් සර් මියුට් වුණා අපිට ඇහෙන්නේ සර් මයික් එක වහගෙන කතා කරන්න එපා. සර් හලෝ ඇඩ් වෙලා තියෙන්නේ? හලෝ hello sir. වැඩ වැඩි නම්බර් එක අරගෙන ටැග් කරලා වෙනම කතා කරමු. ඔය නම්බර් එකට අපි මේන් ෆෝන් එකෙන් කතා කරමු. ඒ අංකේ දාන්නද? හරිද? රයිට්. ප්‍රධාන වශයෙන් පරිපත ආකාර දෙකයි. එකක් තමයි ප්‍රතිසම පරිපත, අනිත් එක තමයි සංඛ්‍යාංක පරිපත. පරිපත ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. ප්‍රතිසම පරිපත සහ සංඛ්‍යාංක පරිපත. එතකොට ප්‍රතිසම පරිපත කියලා කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇනලොග් සර්කිට් කියලා. සංඛ්‍යාංක පරිපත වලට අපි කියනවා ඩිජිටල් සර්කිට් කියලා. හරිද? කවුරු හරි කෙනෙක් මේක සටහන් කරගත්තද? හරි. මුල් යුගයේ වැඩි හරියක් පාවිච්චි කළේ මෙන්න මේ ප්‍රතිසම පරිපත. හරි? සංඛ්‍යාංක පරිපත ඊට පස්සේ ආවේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් දියුණුවාට පස්සේ සංඛ්‍යාංක පරිපත භාවිතයට ආවා. දැන් අපි ප්‍රතිසම පරිපතයකට හොඳම උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. හරිද? වර්ධක පරිපතයක්. හරි? වර්ධක පරිපතය දැන් උදාහරණයක් වශයෙන් සලකමු. මයික් එකක් දාලා කෙනෙක් වර්ධක පරිපතයක් මේ තියෙන්නේ වර්ධක පරිපතයකට කතා කරනවා. වර්ධක පරිපතයක් ඇම්ප් එකකට. හරි? අයිනෝ. මොකක්ද තියෙන ගැටලුව? සර් මියුට් වෙලා සර් මේ අම්මේ මේ නාතල් සර් හරි හරි. ඉන්න මං ඔන් කරන්නේ රයිට්. හරි පොඩි ප්‍රශ්නයක් කියලා දුන්නා මේ කෙනෙක්ගේ හැදුවා ඒක ඈ. ඒකයි පරක්කුනේ. හරි නේද? රයිට්. එතකොට මේක දැන් බේරෝනේ හරි. මෙතන විතර බේරෝනේ රයිට්. එතකොට සාමාන්‍ය වර්ධක පරිපතයක් අපි ගත්තොත් මයික් එකකට අපි කතා කළාන් පස්සේ ස්පීකරෙන් අවුට් එකක් එනවා. හරිද? මේක අපි සලකනවා ප්‍රධානය කියලා. හරි? මේක ප්‍රතිදානය. ඔයගොල්ලෝ දන්නවා අපි මයික් එකකට හයියෙන් කතා කළොත් අවුට් එකක් නැත්තම් ස්පීකර් එනොත් සද්ද හැයියෙන් ඇහෙනවා. ඒ කියන්නේ ප්‍රතිදානය ප්‍රධානය සමග රේඛීය සම්බන්ධයක් තියෙනවා. ප්‍රතිදානය ප්‍රධානය සමග රේඛීය සම්බන්ධයක් තියෙනවා. එවැනි පරිපතවලට තමයි අපි කියන්නේ මේ රේඛීය මේ පරිපතේවත් ප්‍රතිසම පරිපත කියලා. සංඛ්‍යාංක පරිපතවල එහෙම ස්වරූපයක් නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ සංඛ්‍යාංක පරිපතවල. හරි? ඒක තමයි මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස. එතකොට ඕගොල්ලෝ දැන් මුලින්ම පරිපත ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. ප්‍රතිසම පරිපත සහ ඇනලොග් සර්කිට් සහ සංඛ්‍යාංක පරිපත. හරි. දැන් ඊළඟට බලමු ප්‍රතිසම පරිපතවල භාවිතා කරන සංඥා වර්ගය මොකක්ද කියලා. හරි කාට?
පොඩ්ඩක් ඉන්නවද මෙන්න මේ කෙනෙකුට පොඩ්ඩක් මේක ලින්ක් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් මට කතා කරන්න. පොඩ්ඩක් ඉන්න. හරි හරි අවුලක් පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩයි. සුබ ලබ්බා කොහමද ඒක? අඳුරුණානේ බා. අනේ වන්ද අද බා. හොඳයි ඔයගලන්ට ඇහෙනවා. එතකොට දැන් මේ පොඩ්ඩක් බලන්න. දැන් මේ ප්‍රමාණය හරියට පැහැදිලි. රයිට්. එතකොට එයාට කතා කරලා කියන්නේ නේද ඊළඟ සම්බන්ධන එක. ප්‍රතිසම පරිපථවල භාවිතා කරන සංඥා වලට අපි කියනවා ප්‍රතිසම සංඥා කියලා. ප්‍රතිසම සංඥා ඇනලොග් සිග්නල්. හරි? ප්‍රතිසම සංඥා. ඩිජිටල් පරිපථවල භාවිතා කරන සංඥා වලට කියනවා අපි සංඛ්‍යාංක නැත්නම් ඩිජිටල් සංඥා නැත්නම් අපි කියනවා සංඛ්‍යාංක සංඥා කියලා. සංඛ්‍යාංක සංඥා කියලා අපි හඳුන්වනවා. සංඥා. හරි? සංඛ්‍යාංක සංඥා. ඩිජිටල් සිග්නල්. මේක ඇනලොග් සිග්නල්. මම කෙටියෙන් ලියන්නම් ඇනලොග් සිග්නල්. හරිද? මේක digital signal. හරිද? ඒ දෙක තේරුණාද? මට කවුරු හරි කතා කරන්න. සංඥා දෙක. TS1 එකේ එක්කෙනෙක් කතා කරන්න. TS1 එකේ ළමෙක් කතා කරන මයික් එක ඔන් කරලා. කතා කරන කවුරු ළමෙක්? ප්‍රතිසම පරිපථවල භාවිතා කරන සංඥා වලට කියනවා ප්‍රතිසම සංඥා කියලා. සංඛ්‍යාංක පරිපථවල භාවිතා කරන සංඥා වලට කියනවා සංඛ්‍යාංක සංඥා කියලා. හරිද? TS2 එකේ ළමයි කතා මට කතා කරලා කියන්න. කතා කරලා කියන්න. හලෝ. කරුණාකරලා මේ කියන්න මේ මේක ඇහෙනවද කියලා මට ප්‍රතිසම පරිපථවල පාවිච්චි කරන සංඥා ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක පරිපථවල භාවිතා කරන සංඥා සංඛ්‍යාක සංඥා. ඇහෙනවද? ඔව්. ඇහෙනව නේද? රයිට්. මේක ලියාගත්තද? ලියාගත්තද? ඔව්. ලියාගත්තද? පොතේ ලියාගන්න. සාමාන්‍ය පොතේ ලියාගන්න ඈ. සාමාන්‍ය පොතේ ලියාගන්න. ඉස්කෝලේ නවත්තපු තැනින්මද? තාම ලිව්වේ නෑ. ඉස්කෝලේ පාඩම නවත්තපු තැනින්මද? ඔව් පාඩම නවත්තපු තැනට පොඩ්ඩක් ඉඩ තියන්න. පාඩම නවත්තන්න පොඩ්ඩක් ඉඩ තියලා ඔයගොල්ලෝ මොකක් හරි මේ අලුත් පාඩමක් විදිහට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන පාඩම ලියලා කරන්න. පස්සේ අපි ඒක කන්වර්ට් කරගමු ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ. ඉඩ තිබ්බේ නෑ. ඉඩ කමන්නේ මේක කොහොම හරි සටහන් කරගන්නයි මට ඕනේ. මේ කරුණාකරලා දැන් අද මේකට සම්බන්ධ වෙන්න බැරි ළමයින්ට මේ නෝට් එක යන්න ඕනේ. ඒකයි මම මේ නෝට් එක මුලින් ඉඳලම දෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේක සටහන් කරගන්න ඕනේ. හරිද? හරි. ඊළඟට මේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මේ පහසුකම් තිබිලා මේකට සම්බන්ධ නොවන අය සම්බන්ධව මම අනිවාර්යෙන් දඩුවම් කරනවා. ඒක මම අනිවාර්යෙන් කරන වැඩක් ඈ. මේක මේ සාධාරණ හේතුවක් නැතුව මේකට ජොයින් නොවි ඉන්න බෑ. හරි? මේක මේ සමහරු මේ සම්බන්ධ නොවි ඉන්නවා. ඉතින් මේවා හරි අමාරු වැඩනේ ඕගොල්ලෝ යන්නේ. waiting room lu. alright. මම දාලා. ගගන මේ කෙනෙක් දාන්න මේ waiting room එකේ. ඇඩ් කරන්න. ඇඩ් කරන්න එක්කෙනෙක් ටැග් කරලා. ඔයා මෙතන ළඟ ඉන්නකොට. ඇඩ් කරා. හරි. දැන් මේ ටික සටහන් කරගත්තද? මට කතා කරලා කියන්න. මේ ටික සටහන් කරගත්තද? මෙතන ඉහට යන්න හදන්න. තාම කරන්නේ නෑ. සටහන් කරගන්න ඔක්කොම ලියා ගන්න. පරිපථ ප්‍රධාන ආකාර දෙකයි ප්‍රතිසම පරිපථ සර් පොඩ්ඩක් ඉන්න සර්. හරි. සර් පොඩ්ඩක්
හරි. මොකක්ද දන්නේ කේස් එක? මොකක් හරි වෙන ප්‍රශ්නයක් දන්නේ නැහැ නේ. ඒකනේ. ගෲප් එකේ මොකක් හරි රිජෙක්ට් එකක් කරන මොකක් හරි එකක් තියෙනවා නේ. හරි. හරිද? එහෙනම් මම මගනවා ඈ. හරිද? කතා කරන්න මම මගන්නද? මගනවා ඈ. right. දැන් ඊළඟ හරි. මේක පොඩ්ඩක් බලන්න පුතේ වෙනස් වෙනවද කියලා right. හරි. දැන් මට පොඩ්ඩක් කතා කරන්න ඊළඟට අපි කතා කරමු ඇනලොග් සිග්නල් එකක් කොයි වගේද කියලා. ප්‍රතිසම සංඥාව. ප්‍රතිසම සංඥාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරි ඕගොල්ලන්ටමයි ඉගෙනුවා නේද? ප්‍රත්‍යාවර්ත සංඥාවක් කියන එක. කතා කරන්න කවුරු කෙනෙක්? ප්‍රත්‍යාවර්ත සංඥාව කියනෝ නේද? මේ වගේ එකක් මම ඉගෙනුවානේ. කරේ නැද්ද මේ වගේ සංඥාවක්? සයිනාකාර තරංගයක්? කළා. කරන්නේ මේ වෝල්ටීයතාවය කාලය සමග ප්‍රත්‍යාවර්ත සංඥාවක්. හරි නේද මේක? පැහැදිලිද ප්‍රත්‍යාවර්ත සංඥාවක් කියන එක? හරි. දැන් මේ ප්‍රත්‍යාවර්ත සංඥාවක් අපි දැන් මේ සංඥාවක් ප්‍රතිසම සංඥාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රතිසම සංඥාවක් කියන එකට අපිට අර්ථ දක්වන්න පුළුවන් කාලය සමග සන්තතික. ඒ කියන්නේ කන්ටිනියුස්. අඛණ්ඩව වෙනස් වෙන සංඥාවකට අපි කියනවා ප්‍රතිසම සංඥාවක් කියලා. ඒක ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ. මුලින් මේක අඳින්න. ප්‍රතිසම සංඥාවකට උදාහරණ. හරි? ඔන්න උදාහරණයක්. මේක අඳින්න මුලින්. ප්‍රතිසම සංඥාවට උදාහරණයක් මෙන්න මේ අපි සයිනාකාර සංඥාවක් ඇඳා කාලයත් සමග වෝල්ටීයතාවය වෙනස් වෙන්න තියෙන්නේ. ධාරා එක පැත්තකට යන අනිත් පැත්තට යනවා. මේ මෙතන ධාරාව වෝල්ටීයතාව ඕන එකක් ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ වගේ සංඥාවකට කියනවා ප්‍රතිසම සංඥාවක් කියලා. දැන් මේක ඇඳගන්න. ඇඳලා මට එක්කෙනෙක් කතා කරන්න ටක් ගාලා. PS1 එකේ හරි 2 එකේ හරි පොඩ්ඩක් කතා කරන්න. හරි ඇඳද? හරිද ඇඳද? ඔව් හරි ඒකෝ ලියාගන්න හරි ප්‍රසම සංඥාවක් කියන එක අර්ථ දක්වන්න මම කියන විදිහට ලියාගන්න යටින් ලියාගන්න. කාලයට අනුරූපව නැත්නම් කාලයත් සමග සන්තතිකව ඒ කියන්නේ එක දිග කියන්නේ කන්ටිනියුස් කියන එක අඛණ්ඩව කියන එක. කාලයත් සමග සන්තතිකව වෙනස් වන සංඥාවක් කාලය සමග සන්තතිකව වෙනස් වන සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ලෙස හැඳින්වේ. ප්‍රතිසම සංඥාවක් ලෙස හැඳින්වේ. හරිද? එච්චරයි ඇනලොග් සිග්නල් එකක් කියලා අපි අර්ථ දක්වන්නේ. ඉතින් මේකේ හැඩය මේක වෙන්න ඕනේ නැහැ. යම් කිසි දැන් මේ ඕන හැඩයක් තියෙන්න පුළුවන්. මේ වගේ හැඩයක් ගත්තත් ඒකත් ප්‍රතිසම සංඥාවක්. කොහොම වෙන්න පුළුවන්. විවිධ හැඩ ගන්න පුළුවන්. ත්‍රිකෝණාකාර හැඩ ගන්න පුළුවන්. ඒ ඔක්කොම ප්‍රතිසම සංඥා. හරිද? මෙහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. මෙහෙම ත්‍රිකෝණාකාර සංඥාවක් ගන්න පුළුවන්. මේ ට්‍රිගොනොමෙට්‍රික් එකක් මේ වගේ එකක්. හරි? මේ වගේ ඕනම එකක් අපි කියනවා ප්‍රතිසම සංඥාවක් නැත්නම් ඇනලොග් වේව් එකක් කියලා අපි හඳුන්වනවා. ප්‍රතිසම සංඥාවක්. මේවා තමයි අපි ඇනලොග් සර්කිට් වල පාවිච්චි කරන්නේ. පැහැදිලිද කියන එක? ඒක පැහැදිලිද? මට කතා කවුරු එක්කෙනෙක් කතා කරන මයික් එක ඔන් කරලා. ඔව් සර්. right okay. ඊළඟට හරි ඊළඟට අපි බලමු ඩිජිටල් වේව් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යාංක සංඥාවක්. සංඛ්‍යාංක සංඥාවක් කියලා කියන්නේ
මෙන්න මෙහෙම එකක්. හරි? මෙන්න මෙහෙම එකක්. ඒකෙත් ඔයගේ ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. ඒ සංඥාවේ මේ වගේ අවස්ථා දෙකක් තියෙනවා. ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව. ඔන්න. ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව. ඉහළ වෝල්ට් මේක පහළ වෝල්ටීයතාව මේක ඉහළ වෝල්ටීයතාව. ඔයගේ වෝල්ටීයතා මට්ටම් දෙකක් තියෙනවා. ඒ සංඥාවක දැන් මේ වෝල්ටීයතාව ගත්තොත් එයාගේ මට්ටම් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඉහළ මට්ටම පහළ මට්ටම. ඉහළ මට්ටම පහළ මට්ටම. දැන් ඉහළ මට්ටම අපිට ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ වෝල් 5ක් කියලා. මේක වෝල් 5යි. හරි? මේක වෝල් බිඳුවයි. එතන වෝල් බිඳුවයි. හරිද? දැන් මෙතන වෝල් බිඳුවනේ. එතකොට 1 බිඳුව වෝල් 5 බිඳුව 5 බිඳුව 5 බිඳුව. මේකේ තියෙන විශේෂත්වය තමයි අර ඇනලොග් සිග්නල් එකක් වගේ නෙමෙයි ඩිජිටල් සිග්නල් එකේ ඉහළ සහ පහළ වෙනස් වෙන්න කාලයක් ගන්නෙ නැහැ. මේක ක්ෂණිකව වෙනස් වෙන්නේ. ඔය ක්ෂණිකව පහළ ඉඳන් ඉහළට යනවා. ක්ෂණිකව ඉහළින් ඉඳන් පල්ලෙහාට එනවා. එතකොට අර වගේ කන්ටිනියුස් එකක් නෙමෙයි මේකේ. මේකේ තියෙන්නේ වෝල්ටීයතා මට්ටම් දෙකක් විතරයි. එවැනි සංඥාවකට අපි කියනවා සංඛ්‍යාංක සංඥාවක් කියලා. එතකොට ඩිජිටල් පරිපථවල පාවිච්චි කරන්නේ මෙන්න මේ උදාහරණයක් වශයෙන් මේක වෝල්ට් 1 වෙන්න පුළුවන්, මේක වෝල්ට් බිඳු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෝල්ට් 5 වෙන්න පුළුවන්, වෝල්ට් බිඳු වෙන්න පුළුවන්. එතකොට ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව, ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව, ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව. ඒවට අපි කියනවා සංඛ්‍යාංක සංඥාවක් කියලා. ඇඳගන්න සංඛ්‍යාංක සංඥාව. ඇඳගන්න සංඛ්‍යාංක සංඥාවද? මට කවුරු කෙනෙක් කතා කරලා ඇඳලා ඉවරලා කියන්නේ. හරි. හරි. යටින් ලියා ගන්න. નિયમિત අගයන් දෙකක් පමණක් ඇති. નિયમિત අගයන් දෙකක් පමණක් ඇති. નિયમિત අගයන් දෙකක් පමණක් ඇති. සංඥා සංඛ්‍යාංක සංඥා ලෙස හඳුන්වයි. සංඛ්‍යාංක සංඥා ලෙස හඳුන්වයි. සංඛ්‍යාංක සංඥා ලෙස හඳුන්වයි. ඒ කියන්නේ නිශ්චිත අගයන් දෙකක් අතර තමයි වෙනස් වෙන්නේ. high low ඉහළ පහළ ඉහළ පහළ ඉහළ පහළ. දැන් හොඳට මත් තියාගන්න මෙතනදී මේ පහළ කිව්වහම බිඳුව වෙන්නොත් ඕනේ නැහැ. මේ පහළ මේ වගේ පොඩි වෝල්ටීයතාවක් තියෙන්න පුළුවන් ඈ. මෙතනත් මේ පොඩි වෝල්ටීයතාවක් තියෙන්න පුළුවන්. මේක බිඳුව වෙන්න ඕන කියලා ගන්න නැහැ. හරි? ඉහළ පහළ එච්චරයි. පැහැදිලිද? කතාවුර කතා කරන්න. පැහැදිලිද? පැහැදිලිද? කතා කරන්න කවුරු ළමයි කතා කරන්න ඈ? හරි රයිට්. ඊළඟට යන් ඔතනින් එහාට සංඛ්‍යාංක සංඥා බැලුවා. දැන් අපි සංඛ්‍යාංක සංඥා සහ සංඛ්‍යාංක අපි දැන් බලමු ඩිජිටල් පරිපථ නැත්නම් සංඛ්‍යාංක පරිපථ මේ පාඩමේදී ඩිජිටල් සර්කිට් නැත්නම් සංඛ්‍යාංක පරිපථ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සංඛ්‍යාංක පරිපථ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි එකක් තමයි අපි කියනවා එකක් මේ විදිහට ඇඳ ගන්න ඩිජිටල් සර්කිට් නැත්නම් සංඛ්‍යාංක පරිපථ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඇඳ ගන්න මේකට කියනවා සම්බන්ධතා තාර්කික පරිපථ. සම්බන්ධතා තාර්කික පරිපථ. අනිත් පැත්තට අපි කියනවා අනුක්‍රමික තාර්කික පරිපථ. අනුක්‍රමික තාර්කික පරිපථ. හරිද? ඉංග්‍රීසියෙන් කියන්නේ කම්බිනේෂන් ලොජික් සර්කිට්.
මේකට කියනවා sequential logic circuit. සම්බන්ධතා තාර්කික පරිපථ අනුක්‍රමික තාර්කික පරිපථ. ඒතකොට ඩිජිටල් පරිපථ ওই විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සම්බන්ධතා තාර්කික පරිපථ හැදිලා තියෙන මූලය, ඒ කියන්නේ මූලික අවයවය, මූලය වශයෙන් අපි සලකනවා තාර්කික ద్వාර. තාර්කික ద్వාර ඉංග්‍රීසියෙන් කියන්නේ logic gates කියලා. logic gates මේක හැදලා තියෙන්නේ logic gates වලින්. logic gates. හරිද? එතකොට sequential logic circuit නැත්නම් අනුක්‍රමික තාර්කික පරිපථ ඒක හැදලා තියෙන මූලය, අපි මූලය එලිමන්ට් එක, මූලය අපි හඳුන්වනවා පිළිපොළ කියලා. පිළිපොළ. පිළිපොළකට ඉංග්‍රීසියෙන් කියන්නේ flip flop කියලා. flip flop. XOR ద్వාරය. XOR ద్వාරය. හරිද? XOR ద్వාරය. ඊ අකුරක් තියෙනවා. XOR ద్వාරය. පැහැදිලිද? TS2 එකෙන් කවුරුහරි කතා කරන්න පැහැදිලිද? තාර්කික ద్వාර. කතා කරන TS2 එකේ කෙනෙක් කවුරු හරි? and or not and no XOR මේ ඉංග්‍රීසි අකුරු ටික කොහොම ලියා ගන්න ඕන? and द्वारය, or द्वारය, not द्वारය, land द्वारය, nor द्वारය මේ ඔක්කොම කැපිටල් මේ ඔක්කොම කැපිටල් ලියන්නේ. මෙන්න මෙතනත් මේ x අකුරත් ඕන නම් මේ x අකුර පොඩ්ඩක් සිම්බල් ලියවට කමන්නේ නැහැ. XOR द्वारය, XOR द्वारය මේ ඔක්කොම කැපිටල් ලියවට කමන්නේ නැහැ. XOR. හරි. ඕනනම් මෙහෙම ලියා ගන්න කැපිටල් XOR द्वारය. XOR द्वारය. ඔහොම ලියුවත් තමයි. XOR द्वारය. හරිද? මට පොඩ්ඩක් ඕකේ කරන්න. කවුරු හරි මයික් එක ඔන් කරලා. මයික් එක ඔන් කරලා මට ඕකේ කරන්න. මයික් එක ඔන් කරලා මට ඕකේ කරන්න. හරිද? හරි. හලෝ. පැහැදිලිද මේ යට ద్వාර ටික පැහැදිලිද? යට ద్వාර ටික පැහැදිලිද? ඔව් ద్వාර ටික පැහැදිලිද යට? ඔව්. ద్వාර ටික පැහැදිලිද? ඔව්. ඈ? ඔව්. පේන්නේ නැති කට්ටිය ඉන්නවද? පේන්නේ නැති කට්ටිය ඉන්නවද? මේක පැහැදිලි නැති කට්ටිය ඉන්නවද? and එක, or එක, not එක, nand එක, nor එක, XOR එක. පැහැදිලිද? හලෝ. පැහැදිලිද? පැහැදිලි. right okay. එතන එහාටම යනවා. right. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ අද මේ සම්බන්ධතා තාර්කික පරිපථ කියන කොටස. එතකොට අනිත් ටිකත් මම අඳුරලා ඉන්නම්. අනිත් එක තමයි අනුක්‍රමික තාර්කික පරිපථ. අනුක්‍රමික තාර්කික පරිපථ. අනුක්‍රමික තාර්කික පරිපථ. sequential logic circuit. එතකොට ඒවා හැදිලා තියෙන මූලයේ වශයෙන් ඔයගොල්ලෝ දන්නවා පිළිපොළ. පිළිපොළ වලින් තමයි හැදිලා තියෙන්නේ. පිළිපොළ. එතකොට පිළිපොළ වර්ග ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් කොටස් කීපයකට. මම ඒකයි අඳුර දෙන්න දාන්නේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට. එකක් තමයි SR flip flop නැත්නම් SR පිළිපොළ. පිළිපොළ. දෙවෙනි එක අපි කියනවා clocked නැත්නම් ගටිකාමය. clocked ගටිකාමය SR පිළිපොළ. පිළිපොළ. SR පිළිපොළ, clock SR පිළිපොළ. හරි? clock SR පිළිපොළ. හරි? clock XR පිළිපොළ. හරි? එතන මේක ඉඩක් තියුණාට කවන්න SR පිළිපොළ ගන්නවා. SR පිළිපොළ
clock XR පිළිපොළ තව තමයි ඊළඟට තියෙනවා D type පිළිපොළ ඊළඟට තව එකක් JK පිළිපොළ JK පිළිපොළ අන්තිම එක T පිළිපොළ T type පිළිපොළ T type පිළිපොළ හරිද කතා කරන එක්කෙනෙක් මේ ටික පැහැදිලිද කියලා කියන්නේ අනුක්‍රමික තාර්කික පරිපත හැදිලා තියෙන මූලය තමයි පිළිපොළ පිළිපොළ වර්ග සම්බන්ධව ඔයගොල්ලෝ නිර්දේශය තියෙනවා 1 2 3 4 5ක් හරිද කවුරු හරි TS1 එකෙන් කෙනෙක් කතා කරන්නේ අන්තිමක පේන්නේ අන්තිම එක පේන්නේ නැද්ද ඒක මං T type පිළිපොළ ලියන්න එච්චරයි T වර්ගයේ පිළිපොළ කියලා ලියා ගන්න T වර්ගයේ පිළිපොළ මේක T වර්ගයේ පිළිපොළ ඒවනල්ලක මේකේ මේක රස්සල්නේ තියෙන ෆෝන් එකේ එහෙම නේද එන හරි හරි SR පිළිපොළ clock SR පිළිපොළ D type පිළිපොළ JK පිළිපොළ T type පිළිපොළ T type පිළිපොළ හරිද මට TS2 එකේ ගෑල් ළමෙක් කතා කරන්න TS2 එකේ ගෑල් ළමෙක් ඔන් කරලා කතා කරන්න TS2 එකේ TS2 පන්තියේ කවුරු හරි ගෑල් ළමෙක් මට මයික් එක ඔන් කරලා කතා කරන්න පේනවද කියලා කියන්නේ මයික් එක ඔන් කරලා කතා කරන්න හලෝ 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 තාම ජෙට්ටනවා හලෝ TS2 පන්තියේ ගැහැණු ළමයි කවුරු හරි කතා කරන්න මට මයික් එක ඔන් කරලා මයික් එක ඔන් කරලා කතා කරන්න හලෝ කවුරක්වත් නැද්ද මේ පන්තිය සම්බන්ධ වෙන්නේ හලෝ පන්තියෙන් කවුරක්වත් සම්බන්ධ වෙන්නේ නැද්ද TS2 පන්තියේ TS2 පන්තියේ කවුරක්වත් නැද්ද සම්බන්ධ වෙන්නේ හලෝ කවුරු හරි කෙනෙක් මට මයික් එක ඔන් කරලා කතා කරන්න PS2 පන්තියේ කෙනෙක් කවුරක්වත් නැද්ද සම්බන්ධ වෙන්නේ හරි හරි එහෙමනම් අපි මෙතනින් එහාට යමු මේ ටික ලියාගත්තා නම් මම වකලා අපි අද කතා කරන්නේ සම්බන්ධතා තාර්කික පරිපත් සම්බන්ධව කතා කරන්නේ. ඊට කලින් ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ දන්නවා මේකෙදි පාවිච්චි කරන්නේ ඉහළ වෝල්ටීයතාව සහ පහළ වෝල්ටීයතාව කියලා වෝල්ටීයතා මට්ටම් දෙකක්. හරිද? වෝල්ටීයතා මට්ටම් දෙකක් තමයි මේකෙදි අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔයගලන්ට මම කතා කරනවා මෙතනදී සංඛ්‍යා පද්ධති number systems ගැන පොඩ්ඩක් කතා කරනවා. number systems මේක සම්බන්ධව ඔයගොල්ලෝ මම හිතන්නේ IT වලදී මේව පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඇති. පොඩ්ඩක් එක්කෙනෙක් කතා කරන්න number system. පොඩ්ඩක් IT මේ TS1 එකේ එක්කෙනෙක් පිළිලමෙක් කතා කරන්න number systems සංඛ්‍යා පද්ධති සම්බන්ධව. කතා කරන්න පොඩ්ඩක්. TS1 ළමෙක් කතා කරන්න number system කෝ කතා කරන්නේ නැහැ කවුරුත්. TS1 පන්ති කවුරු කතා කරන්නේ? ඔව් සර්. ඔව් කතා කරන්න. ඔයගොල්ලෝ නම්බර් සිස්ටම් මොනවද දන්නේ දැනට? ඔයගොල්ලෝ දන්න සංඛ්‍යා පද්ධතිය මට කතා කරන්න.
සංඛ්‍යා පද්ධති ද්විමය සංඛ්‍යා පද්ධති මොනවද? ද්විමය සංඛ්‍යා පද්ධති දන්නවා. රයිට්. හරි මට ඒක තමයි දැනගන්න. සංඛ්‍යා පද්ධති. මූලික වශයෙන් මේ සංඛ්‍යා පද්ධති අපි බෙදනවා ප්‍රධාන වශයෙන් වර්ග 4කට විතර. මේවා තමයි ගොඩාක් භාවිතයේ පවතින්නේ. මම මෙතන පැහැදිලි කරනවා ඒ ටික ඔක්කොම. එකක් තමයි ඕගොල්ලෝ කියපු පළවෙනි අපි නිතර එදිනෙදා අපි වැඩ කරන්නේ හැම විටම දශම සංඛ්‍යා එක්කම ඩෙසිමල් පද්ධතිය. නැත්නම් අපි කියනවා දශම සංඛ්‍යා පද්ධතිය. අපි කියනවා ඩෙසිමල් නම්බර්ස්. නැත්නම් 10 පාදයේ සංඛ්‍යා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩෙසිමල්. අපි ඩෙසිමල් කතා වෙනවා. ඩෙසිමල්. හරි. ඒ කියන්නේ බේස් එක 10. පාදය 10. හරිද? ඊළඟට අපි කතා වෙනවා දැන් ඕගොල්ලෝ කියපු එක බයිනරි නම්බර්ස්. නැත්නම් අපි කියනවා අපි ද්විමය සංඛ්‍යා. හරි? ද්විමය සංඛ්‍යා. හරි? ද්විමය සංඛ්‍යා. ද්විමය සංඛ්‍යා. හරි? ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා බයිනරි නම්බර්ස් කියලා. හරි? බයිනරි. එතකොට බේස් එක 10. මේක බේස් එක 10. බේස් 10. මේක බේස් එක මේකේ බයිනරි බේස් එක 2. හරි? බේස් එක 2. දෙකේ පදින් අපි කතා කරන්නේ. බේස් එක 2. හරි? එතකොට බේස් එක 2. ඕක. ඊළඟට අපි කතා කරනවා තව එකක්. අපි මේකේදී අදාළ නොවුනත් අපි කතා කරනවා හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල්. මේකත් අපි භාවිතා කරනවා. ඔය IT කරන කට්ටිය මේක දන්නවා. හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල්. හරි? හෙක්සාඩෙසිමල්. එතකොට මේකේ බේස් එක 16. හරි? 16. තව සංඛ්‍යා වර්ගයක් පාවිච්චි කරනවා මේවායිදී ඔක්ටල් නම්බර්ස්. නැත්තම් ඔක්ටල් නැත්තම් අපි කියනවා බේස් එක 8. ඔන්න මං මේකෙදි දැනට විස්තරයක් ගොඩාක් කළා බේස් එකට. එතකොට මේ සංඛ්‍යා පද්ධති ටික තමයි නිතර භාවිතයේ පවතින්නේ. මේවා අතර ඔන්න ඔය ආකාරයේ සම්බන්ධතා තියෙනවා මේ පරිපථවල. දැන් අපි මෙතනදී කතා කරන්නේ වැඩි හරියක් ද්විමය සංඛ්‍යා සම්බන්ධව. ඒකට හේතුව මේ මෙන්න මේ රූපේ ඇඳ ගන්න නම්බර් සිස්ටම් කියලා. ඕක ඉදිරියේදී ඩිජිටල් වලට මේවත් ඕගලන්ට එකතු කරන්න වෙන නිසා මේ සම්පූර්ණ එක ඇඳ ගන්න ඔයගලන්ට මම මේ අපේ මට්ටමේ සම්බන්ධ කරන්නේ මේ දෙක විතරයි. හෙක්සාඩෙසිමල් සහ ඔක්ටල් කියන එකත් අපි සරලව කතා කරනවා. එතකොට මෙන්න මේ ප්‍රධාන දෙක මේ දෙක තමයි ඩෙසිමල් නම්බර්ස් සහ බයිනරි නම්බර්ස්. මේ දෙක තමයි දශම සංඛ්‍යා සහ ද්විමය සංඛ්‍යා තමයි. ඒකට කියන්නේ දශම සංඛ්‍යා. දශම සංඛ්‍යා. දශම සංඛ්‍යා. හරි? මේකට කියන්නේ ද්විමය සංඛ්‍යා. බයිනරි base 2, decimal base 10, hexadecimal base එක 16, octal base එක 8. මේක සම්පූර්ණ සටහන ඇඳගන්න සියලු දෙනා. ඒක ඇඳගන්න සම්පූර්ණ. දශම සංඛ්‍යා ද්විමය සංඛ්‍යා. හරි? මේක හෙක්සාඩෙසිමල්. අපි 16 කියලා කියන්නේ. මේක 8 පාදය. ඔක්ටල්. මේක 16 පාදය. මේක 10 පාදය. මේක ඇවිල්ලා 2 පාදය. ලියාගත්තද කවුරු හරි කතා කරන්න මට මේක ලියලා TS1 එකකින් කවුරු හරි කතා කරන්න මේක ලියලා යා ફોකස් zoom කරලා දායි නෑනේ හරියට හරිද ලියාගත්තද හරි හරිද ඈ හරිද හරිද ලිව්වා හරි රයිට් මං මෙතනම ලියන්නද මේවා අඩංගු සංඛ්‍යා ටික මෙතනම ලියන්නද මං
මෙහෙමයි. දැන් දශම සංඛ්‍යාවල ඔයගොල්ලෝ දන්නවා අඩංගු සංඛ්‍යා ටික 0 1 2 3 හෙලෝ 4 හෙලෝ 5 6 පොඩ්ඩක් 7 8 9 හරිද? මේ ටික තමයි දශම සංඛ්‍යාව. ද්විමේය සංඛ්‍යාවල තියෙන ඉලක්කම් දෙකයි 0 සහ 1. හරිද? ඔක්ටල් නැත්තම් බේස් 8 නැත්තම් මේ අටේ පාදයේ සිනවා සංඛ්‍යා 0 1 2 3 4 5 6 7 මෙන්න ඔක්ටල් වල තියෙන සංඛ්‍යා ටික. හෙක්සාඩෙසිමල් නැත්තම් 16 පාදයේ සංඛ්‍යා ටික මෙන්න මේමයි තියෙන්නේ. මම උඩ පොඩ්ඩක් මේක මකලා කියන්නම්. එතන ඉඩ මදි නිසා උඩින් ලියන්නම්. හෙක්සාඩෙසිමල් වල තියෙන්නේ 0 1 2 3 4 5 6 7 8 9 එතන ඉහට අපි දාන ඉංග්‍රීසි අකුරු A B C D E F හරි 9 10 11 12 13 14 15 එතකොට මේ 15ත් එක්ක ඔක්කොම සංඛ්‍යා 16ක් තියෙනවා මෙතන බිජු දෙලා ගන්නොත් A B C D E F අපි ඔබ නම් කරනවා 9න් උඩ අපි ඔක්කොම නම් කරන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ලියා ගන්න මේ ටික සම්පූර්ණ හරිද? තවත් බිට් වෙනවා. දැන් කීයක් විතර ඉන්නවද? හරිද? කෙනෙක් කතා කරන මට කෙනෙක් කතා කරන මට කවුරු හරි TS2 එකෙන් කවුරු හරි කතා කරන්න මයික් එක ඔන් කරලා TS2 එකෙන් කතා කරන්න ඕකේ කරන්න හරි සර් හරි. හරිද? හරි නේද? හරි. දැන් අපිට මේ ඔක්කොම මෙතන මේ කතා කළාට වඩා වැදගත් වෙන්නේ දශම සංඛ්‍යා සහ ද්විමේය සංඛ්‍යා විතරයි. මේක ඔයගලන්ට පස්සේ ඉගෙනීම් වලදී තමයි ඔක්ටල් සහ හෙක්සාඩෙසිමල් සම්බන්ධ වෙන්නේ. ඉහළ මට්ටමේ විතරින් එහාට ඩිජිටල් ඉගෙන ගන්නවා නම් හෙක්සාඩෙසිමල් සහ ඔක්ටල් පාවිච්චි වෙනවා. මම දන්නේ IT වල හෙක්සාඩෙසිමල් ඔක්ටල් පාවිච්චි කරාද කියලා. පාවිච්චි කළාද IT වල? අර උත්තර දෙන්න මට. IT ඉගෙන ගන්න ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඉගෙන ගන්න මට කියන්නේ ICT ඉගෙන ගන්න හෙක්සාඩෙසිමල් සහ ඔක්ටල් බේස් පාවිච්චි කළාද? උත්තරයක් දෙන්න මට. TS1 හෙලෝ කියන්න මට Hello? මේ දෙක පාවිච්චි කරාද කියලා IT වලදී මේ දෙක පාවිච්චි කරාද ඔක්ටල් එකයි හෙක්සාඩෙසිමල් එකයි ඔව් සර්. ඈ එතකොට ඒවෙන් කන්වර්ට් කරන විදිහ දන්නවද ඔයගොල්ලෝ දල වශයෙන් කන්වර්ට් කරන විදිහ දන්නවද ඈ මට පොඩ උත්තරයක් දෙන්න හලෝ කන්වර්ට් කරන විදිහ දන්නවද මේ එක එක සංඛ්‍යා අනිත් සංඛ්‍යා වලට එකක් දෙකක් කරන්නද පොඩ්ඩක් කියන්න කවුරු කතා කරන්න කවුරු කතා කරන්න TS1 එකෙන් පොඩ්ඩක් කතා කරන්න 2 එකෙන් හරි කතා කරන්න ප්‍රචාරයක් මට දෙන්න මේවා කන්වර්ට් කරන විදිය කන්වර්ෂන් නැත්නම් පරිවර්තනය කරන විදිය දන්නවද කො ළමයි කතා කරන්නේ නැහැ නේ කවුරුත් හලෝ කතා කරන්න මට පොඩ්ඩක් හලෝ කතා කරන්න මේවා පරිවර්තනය කරන විදිය මත හැමෝම දන්නවද කියලා මං අහන්නේ හලෝ හලෝ මේවා මේ සංඛ්‍යා පරිවර්තනය කරන විදිය දන්නවද කතා කරන්න මට
ඔව් ඈ ඔව් IT කරන කට්ටිය ඔක්කොම දන්නවද පරිවර්තනය කරන විදිය IT කරන්නේ නැති අය ඉන්නවනේ අන්න ඒක තමයි මං අහන්නේ අන්නේ නැති කට්ටියට මං එකක් දෙකක් පරිවර්තනය කරන විදියක් සරල එකක් කියලා දෙන්නද ආසර් සමන් නැහැ නේද right okay හරි දැන් අපි බලමු දැන් අපිට අදාළ වෙන්නේ දශම සංඛ්‍යාවේ ද්විමේය සංඛ්‍යාව විතරයි මේ දෙක දැන් අපි ඉදිරියදා ලෝකේ වැඩ කරන්නේ දශම සංඛ්‍යාවක අපි ඔයගොල්ලෝ දන්නවා නමුත් දැන් මේ ඩිජිටල් පරිපථවල වැඩ කරන්නේ 0.1 කියන ඉහළ සහ පහළ වෝල්ටීතාව විතරයි එතකොට ඒගොල්ලන්ගේ පාවිච්චි කරන්නේ ද්විමේය සංඛ්‍යා මේක සරලයි ඒ නිසා තමයි මේක ගොඩාක් මෙච්චර ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ එතකොට අපි බලමු එදිනෙදා ජීවිතයේදී දශම සංඛ්‍යාවක් කොහොමද ද්විමේය සංඛ්‍යාවක් බවට පත් කරන්නේ කියලා. හරිද? right. අපි දැන් බලමු ඒ වගේ chart එකක් ඇඳලා කොහොමද මේ පරිවර්තනය කරන ක්‍රම කීපයක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ සරල වශයෙන් මේක දැනගෙන ඉන්න ඕනේ. මම බොහොම පොදු විදියක් හදන්න. ඔයගොල්ලෝ මේක ඉතුරු ටික මට හදලා දෙන්න ඕනේ. මම එකක් පොඩිට අඳින්න. මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකකින් ඔක බොහොම සරලව IT කරන්නේ නැති අයටයි මම මේක විශේෂයෙන් කරන්නේ. නැත්නම් IT කරන අයට මේක පුළුවන්. මම කන්වර්ට් කරන විදිය. දැන් අපි මෙන්න මෙතනින් තමයි බයිනරි ලියන්නේ. මේ පැත්තේ තමයි බයිනරි ලියන්න පටන් ගන්න. ඒ නිසා මෙතන බයිනරි කියලා මම ලියනවා පොඩි chart එකක්. පහළට අපේ මෙතනින් යෙදෙන ඩෙසිමල් නම්බර්ස් ටික දශම සංඛ්‍යා මේකේ තමයි අපි ලියන්න පටන් ගන්න. එතකොට දශම සංඛ්‍යාව මුලින්ම බිංදුව කියන එක. ඒතර ඔයාලට මේක තේරෙයි. අපි දැන් මෙතන හැම දශම සංඛ්‍යාවක්ම ලියන්නේ මේවට කියනවා bit 4. bit 4 ස්ථාන 4 බයිනරි අගයක් විදිහට. මේක කරනකොට ඔයාලට තේරෙයි. හරිද? බිංදුව කියන එක අපි ලියන්නේ බයිනරි වලවත් බිංදුවම තමයි. ඔන්න බිංදුව. ඊට පස්සේ අපි 1 ඩෙසිමල් 1 කියන එක. දැන් ඩෙසිමල් නම්බර් එක මෙතන කියන්නේ ඩෙසිමල් 1 කියන එක ලියන්නේ 0.0.1. ඩෙසිමල් 2 කියන එක 0.0.1. හරිද? 3 0.0.1. මේක ඔයගලන්ට තේරෙනවා IT කරන කට්ටියට නම් 4 කියන එක ලියන්න පුළුවන් 0.1.0. මේ ස්ථාන 4 බයිනරි අගයක් විදිහට තමයි ඩෙසිමල් නම්බර් එක මේ chart එකෙන් කන්වර්ට් වෙන්නේ. එතකොට දැන් බයිනරි කියන එක ලියන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ දැන් බිංදුව කියන එක අපි ලියන්නේ බයිනරි වල. අන්න බලන්න මේක කර බිංදුව කියන එක ලියන්නේ ඔන්න බිංදුව විදිහට. 1 කියන එක ලියන්නේ මෙන්න එහෙම. 2 කියන එක ලියන්නේ 0.0.1. 3 කියන එක 0.0.1. 4 කියන එක 0.1.0. දැන් 5 ලියන්න පුළුවන් 0.1.1. ඔන්න මම 5 ලිව්වා. එතකොට මේ හැම දශම සංඛ්‍යාවක්ම බයිනරි සංඛ්‍යාවක් විදිහට ලියන්නේ ස්ථාන 4 4 bit බයිනරි අගයක් විදිහට තමයි මෙතන සටහන් කරන්නේ. එතකොට මේක සංකීර්ණ නැහැ. ඊටාම සරලයි. 6 අපිට 6 ලියන්න පුළුවන් 0.1.1. ඊළඟට 7 හරිද මම මෙතන ලියන්න පුළුවන් ටික ලියලා නවත්තන්නම් ඔක්කොම කට්ටිය ගෙදරදී මේ මේ වෙලාවේ මේක කරන්න ඕනේ 7 ලියන්න පුළුවන් අපිට 0.1.1 හරිද 8 ලියන්න පුළුවන් 8 1.0.0. දැන් ඕගොල්ලෝ මේ chart එක හදන්න 15 දක්වා මේක යන්න 15 දක්වා මේක 15ම දක්වාම ලියලා මට කතා කරන්න. ඔක්කොම පොත්වල මේක කරනවා නේද දැන්? හරි? පොත්වල කරනවානේ? පොත්වල මේක කරනව නේද දැන්? හලෝ මට කතා කරන්න පොත්වල කරනව නේද මේ ඔක්කොම? සර් කියන්නේ කරන්න දෙපාද? කරන්න දැන් හැමෝම මේක මේ 15 දක්වාම ලියන්න. හලෝ මේක 15 දක්වාම ලියලා අවසන් කරලා මට කතා කරන්න. 15 දක්වා ලියන්න. 15න් එහා ලියන්න බෑ 4 bit තව bit එකක් අවශ්‍ය වෙනවා. 4 bit හරි. 15 දක්වා ලියලා නවත්තන්න. 9 10 11 12 13 14
15 දක්වා මේක ලියන්න. සර් නම් ඔක IT කරන කට්ටියට ලේසි. නමුත් IT සර් නම්බර් නොකරන සිස්ටම් ලිව්වට පස්සේ ඕක පටන් ගත්තා ඈ? ඊළඟට. සර් මොකද? නම්බර් සිස්ටම් ගැන ඔව් මේ නම්බර් සිස්ටම් දෙකක් අපේ කන්වර්ට් දුන්නේ කරන ඊට විදිහ තමයි කලේ. පස්සේ මොකද? ඔක්ටල් මට පැහැදිලි නෑ අහන එක. ඒ නෝට් එක ලිව්වට පස්සේ ඊළඟට අගුණ ඔව් ඊළඟට තමයි එතනින් එහා මේ එතනින් පාඩම් පටන් ගන්නවා. තාම පාඩම් පටන් ගත්තේ නැහැ ඔයගොල්ලන්. හරිද සංඛ්‍යා දෙක? මේ සිස්ටම් එක දන්නවද? 15න් එහා ලියනකොට තව ස්ථානයක් අවශ්‍ය වෙනවා. අපි ඒවා ලියන විදිය වෙනම බලමු. මේක ඉවර කරලා. මේක සම්පූර්ණ සටහන් කළ අවසන්ද? සියලු දෙනාට මේක බැලුවාම හැදිලා තියෙන විදිය හොයාගන්න පුළුවන්. ඒතර ඩෙසිමල් බයිනරි ලියන්නේ මෙන්න මෙතනින්. හරිද? කතා කරන්න. කතා කරන්න මට කවුරු හරි. හරිද? හරි නේද? කවුරු එක්කෙනෙක් මට කතා කරන්න? කරලා අවසන්ද? කරලා අවසන්ද? වැඩේ අවසන්ද? කතා කරන්න TS1 එක එක්කෙනෙක්? හරිද? හරි ඉවරද? හරි right. එහෙනම් මකනවා මේක මම දැන් ඈ. right. okay. දැන් තව විදියක් බලමු මම මේ IT නොකරන අයට නැවත තව පාරක් විදියක් කරන්න මේක අනිත් අය දන්නවා. IT නොකරන අයත් බලන්න මේ දැන් උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් මේ තව ක්‍රමයක්. ඒ තමයි දැන් උදාහරණයක් වශයෙන් 22 කියන එක. 22 කියන එක අපිට දැන් 22 කියන්නේ ඩෙසිමල් එකක් දශම සංඛ්‍යාව. මේක මේ බයිනරි එකක්. හරි දෙකේ පාදයක්යක් විදිහට නැත්නම් බයිනරි එකක් විදිහට ලියනවා නම් මෙන්න මේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක පුළුවන් හැම විටම දෙකෙන් බෙදාගෙන යන්න. එතකොට දෙක බෙදුවාම 22ට උත්තරේ 11යි. මෙතන ඉතිරිය දානවා ඉස්සරහෙන් ඉතිරිය බිඳුවයි. ඒ කියන්නේ 22 දෙකෙන් බෙදුවාම 11යි එන්නේ. ඉතුරු ටික මේක බිඳුවයි. දැන් මේ ක්‍රමෙත් ඉතා හොඳයි. ඊළඟට ආපහු මේක බෙදනවා දෙකෙන්. එම් බෙදුවාම දැන් 11 දෙකෙන් බෙදුවාම අපිට උත්තරේ එන්නේ 5යි. 5යි උත්තරේ ආවට 11න් එකක් ඉතුරු වෙනවනේ. එතකොට ඉතුරු වෙන එක මෙතනින් ලියනවා. ඊට පස්සේ ආයෙ මේක බෙදනවා දෙකෙන්. හරි? එතකොට දෙකෙන් බෙදුවාම මේකේ උත්තරේ එන්නේ අත් වශයෙන් දෙකක් වෙනවනේ. මේක දෙකක් වෙනවා. එතනත් එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ආයෙ දෙක බෙදනවා දෙකෙන්. එතන බෙදුවාම මොකද වෙන්නේ? දෙකේවා එකයි තියෙන්නේ. එතන මෙතන උත්තරේ බිඳුවක් වෙනවා. දැන් අපිට තියෙන්නේ දැන් මේ ඕනනම් මේක තව පාරක් දෙකෙන් බෙදලා බිඳුව දක්වාම යන්නත් පුළුවන්. මෙන්න මේ ටික උඩ අතර ලියාගෙන යනවා. ඔය අතර ලියාගෙන යනවා. ඒතර බලන්න අපිට 22 කියන ඩෙසිමල් අගය බයිනරි අගයක් විදිහට ලියුවාම එන්නේ 1.11 මේක අනිත් පැත්තට ලියාගෙන යන්න. දැන් බලන්න මේ ක්‍රමය ප්‍රැක්ටිස් කළා. 1.11 හරිද කියලා බලන්න. 1.11 මේක සම්පූර්ණ ලියා ගන්න. 1.11 එතකොට ඕගලන්ට දැන් මේ දශම සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාව බවට පත් වෙනවා. මේක දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යාව. හරිද? මේක ද්විමේ සංඛ්‍යාව. ද්විමේ සංඛ්‍යාව. හරි? හරිද? right. මේක සම්පූර්ණ ලියා ගන්න. මේක මේ ලියනකොට යට ඉඳන් උඩටයි ලියන්නේ.
හරිද? බැරිලාක්වත් මෙතෙන්ට බිඳුවක් ආවොත් එනවා බිඳුව ලියන්නේ නැහැ. පළවෙනි බිඳුව ලියන්නේ නැහැ. එතනින් එහාට තමයි ලියාගෙන. අපි දැන් මේකුත් කරලා බලමු. හරිද? මේක සටහන් කරගත්තද? මට කවුරු එක්කෙනෙක් කතා කරන්නේ? මේක සටහන් කරගත්තද? හරි අභ්‍යාසයක්. මේක මට ඕගොල්ලෝ කළා උත්තරේ කියන්න ඕනේ. ඕගොල්ලෝ මේ ක්‍රමයට කරන්න 41 කියන අංකේ ඕගොල්ලෝ බයිනරි අගයක් බවට පත් කරන්න. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මේක බෙදාගෙන යනවා දෙකෙන්. හරිද? ඔන්න පළවෙනි ස්ටෙප් එක මම කරනවා. මේක බයිනරි අගය දෙකෙන් බෙදුවාම ඔයගලන්ට මෙතන 20ක් එනවා. ඉතුරු එකක් එනවා. දැන් ඉතුරු ටිකත් එක. දැන් මෙතනින් පල්ලෙහාට කරගෙන ගිහිල්ලා මට එහෙනම් 41 කියන සංඛ්‍යාව බයිනරි අගය කියන්නේ ද්විමය අගය. මේක දශම සංඛ්‍යාව. මේක ද්විමය සංඛ්‍යාව. ද්විමය සංඛ්‍යාව. සංඛ්‍යාව. හරි. 41 මට කන්වර්ට් කරලා පෙන්නන්න කීයද එන්නේ කියලා. කවුරු හරි එක්කෙනෙක් මට කතා කරලා මේක ලියපු එන්න අගය කියන්නේ බලන්න. ස්ථාන කීයක් එනවද කියලා මට කියන්න. බිට් කීයක් එනවද කියලා මේක ලියනකොට ද්විමය සංඛ්‍යාව. 1 හරි වැඩේ අවසන් කරමු. 1 1 බිඳුව බිඳුව 1 බිඳුව නේද? 1 1 හරිද? දැන් බලන්න හරිද කියලා. ඔයා කියන්න. ඈ? කියන්න තව කෙනෙක් කියන්න. 1 1 බිඳුව බිඳුව 1 බිඳුව නේද? ඔව් ඇහෙන්නේ නැහැ මට. අයි පාරක් තව කෙනෙක් කියන්න. බිඳුව 1 1 1 බිඳුව 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 සම්පූර්ණයෙන් ඇහෙන්නේ නැහැ මට. 1 හරිද? ආ කියන්න. එක්කෙනෙක් කියන්න. 1 1 බිඳුව 1 බිඳුව. හරිද මේක? පේනවද? ඔයගොල්ලෝ ලිපි ගහන්න මම හරි නේද? හරිද? 1 බිඳුව 1 බිඳුව ඕක නෙමෙයි. ඔයගොල්ලෝ ඕක නෑ ඕක නෙමෙයි ඕක නෙමෙයි. නෑ ඕක 1 නෙමෙයි. බිඳුව 1 කීයද? හරි එහෙනම් හරි. දැන් එහෙනම් මට දැන් සම්පූර්ණයෙන් කියන්න. අර කියන්න 1 බිඳුව 1 බිඳුව බිඳුව දැන් හරි නේද? දැන් හරිද බලන්න? දැන් හරිද බලන්න? 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 හරිද? බිඳුව 1 දැන් හරි කියන්නේ 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 ඔව් දැන් හරිද බලන්න? දැන් හරි, මේක හරි. හරිද බලන්න? හරි හරි හරි. දැන් හරි නේද? දැන් ක්‍රමය යවුණා. තව එකක් බලන්න ඈ. මොන මන් හරි 50 කියන්න බලන්න. 50 කියන්න බලන්න. 50 කියන්න බලන්න. 1 1 1 1 බිඳුව බිඳුව 1 බිඳුව හරිද? දැන් මම ලියපු එක හරිද බලන්න. හරිද? ලියපු එක හරිද? ඔයා කීප එක මම ලිව්වේ 1 1 බිඳුව බිඳුව 1 බිඳුව හරිද? කියන්න මයික් එක ඔන් කරලා. හරි සර් හරි රයිට් ඕකේ. දැන් තේරුණාද මේක කරන විදිය? මේ IT නොකරන එක්කෙනෙක් මට පොඩ්ඩක් කතා කරන්න. IT කරන්නේ නැති එක්කෙනෙක් මට පොඩ්ඩක් කතා කරන්න. IT කරන්නේ නැති එක්කෙනෙක් මට පොඩ්ඩක් කතා කරන්න. ඔය BC වගේ නැත්තම් මොන හරි වෙන සබ්ජෙක්ට් භූගෝල විද්‍යාව කරන කෙනෙක් කතා කරන්න. IT නොකරන කෙනෙක් කතා කරන්න. IT නොකරන කෙනෙක් මයික් එක ඔන් කරලා මට කතා කරන්න. කෝ කතා කරන්නේ නැහැ. හැමෝම IT කරන හැමෝම කවුරක් කරන්න කියන්නේ නැහැ. IT කරන හරි මට TS1 එකෙන් ගෑල් ළමෙක් කතා කරලා කියන්න මේක තේරුණාද කියලා. ඔව් සර් තේරුණා. රයිට් ඕකේ රයිට්. සර් අපේ රන්දේ IT නොකරන 4 දෙනෙක් ඉන්නවා. IT නොකරන 4 ඒ 4 නේ කවුරු හරි මෙතන ඉන්නවද දැන් මේ සම්බන්ධ වෙලා? ඒකයි මං අහන ප්‍රශ්නේ. මට එක්කෙනෙක් හරි කතා කරන්න පොඩ්ඩක්. මං විතරයි ඉන්නේ කියලා මං හිතන්නේ. මොකද? ඔයා විතරයි ඉන්නේ? ඔව්. ඇයි පුතේ අනිත් අය සම්බන්ධ වෙන්නේ නැද්ද? මොකද ගැටලුව?
අනික අය සම්බන්ධ වෙන්නේ නැද්ද? නෑ වගේ නේ සාද නැද්ද කොහෙද? ඒ කියන්නේ දැන් ඉතින් දැන් මේ දැන් එහෙම වෙනතර සම්බන්ධ වෙනවද? මොකද ගැටලුව කියලා කියන්නේ දැන් මේක ප්‍රශ්නයක් නෑ මේක පාඩම කරලත් ඇති වැඩක් නෑ මෙහෙම වුණාම. ඈ? ඔයා නෝට් එක ලියලා නේ තියෙන්නේ දැන්? ඔයා නෝට් එක ලියලා තියෙන්නේ? ඔව් සර්. එහෙනම් ඒගොල්ලන්ට නෝට් එක යවන්න ඒත් ඇති. හරිද? පුළුවන්ද? පුළුවන් සර්. right. හරි හරි. okay. integrated circuit. අපි සංග්‍රහිත පරිපථ කියලා පරිපථ කියනවා කියන්නේ. සංග්‍රහිත පරිපථ. හරි? එතකොට මේවා මේ පරිමාණයේ ඉඳලා විශාල පරිමාණයට මේවා 1968 69 වශයෙන් වර්ෂයේ ඉඳලා මේ දක්වාම ටික මේක දියුණු කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අර මම උඩින් ඕගොල්ලන්ට ඉගෙනුවා නේද combination logic circuit කරන්නේ combination logic circuit අර නැත්නම් මම කිව්වේ සම්බන්ධතා තාර්කික පරිපථ කියලා. කරන්නේද? ඈ සම්බන්ධතා තාර්කික පරිපථ මම මුලින්ම කිව්වේ ඕගොල්ලන්ට පරිපථ ආකාර දෙකක් තියෙනවා කියලා. ඒ තමයි මේ ඩිජිටල් පරිපථ ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ඔයගලට මම කිව්වා සම්බන්ධතා තාර්කික පරිපථ සම්බන්ධතා තාර්කික පරිපථ ඊළඟට මම කිව්වා අනුක්‍රමික තාර්කික පරිපථ අනුක්‍රමික තාර්කික පරිපථ හරිද එතකොට සම්බන්ධතා තාර්කික පරිපථ හැදිලා තියෙන ඔයගොල්ලන්ට මම කිව්වා ලොජික් ගේට්ස් වලින් කියලා. එතකොට මේ සම්බන්ධතා තාර්කික පරිපථ ගොඩාක් තියෙන්නේ IC මෝඩ් එකට. මේ ඔක්කොම තියෙන්නේ IC ක්‍රමයට. සංග්‍රහිත පරිපථ ආකාරයට තමයි වෙනද පොලට මේක එවලා තියෙන්නේ. එතන මම උදාහරණ ටිකක් කියන්නම්. සම්බන්ධතා තාර්කික පරිපථ එනවා ප්‍රධාන වශයෙන් මෙන්න මේ වර්ග. සමහරක් අය දැනටම දන්නවා ඉතින් මේවායේ එකක් තමයි encoders කියලා. මේ දැනට සාකච්ඡා කරන encoders. decoders. හරිද decoders. ඊළඟට තව ඔයගොල්ලෝ දන්නවා IT කරන කතිය adders කියලා එනවා. හරි adders. subtractors ඒ වගේ තව එනවා. අනුක්‍රමික තාර්කික පරිපථ වලට අපි උදාහරණ ගන්න පුළුවන්. ඕගලන්ට උදාහරණ පුළුවන් count පරිපථ, ගණන සංඛ්‍යා, up count ඒ වගේ ඒවා. තව එන්න පුළුවන් දෙකම ගන්න පුළුවන්. register subtractors මොනවා ලියා ගන්න පුළුවන්. තව ලියන්න පුළුවන් subtractors ගණියන් නිකන් කටපාඩම් කරන්න ඕනේ ලියාගත්තාම ඇති. එතකොට මේවා ඔක්කොම මෙමොරි මේවා මතක පරිපථ. මේවා තර්ක පරිපථය මේවා මතක පරිපථ. registers. එතකොට මේවෙන් තමයි ඔයගොල්ලෝ දන්නවා අපි තව තියෙන්නේ අපේ සර්කිට් වල ROM එක, ඔයගොල්ලෝ RAM එක ඔය ඔක්කොම හැදිලා තියෙන්නේ මේවා සේරම තියෙන්නේ මේ අනුක්‍රමික තාර්කික පරිපථ ගොඩේ තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ අනුක්‍රමික තාර්කික පරිපථ කියන්නේ මතකයේ සම්බන්ධ පරිපථ. මේ සම්බන්ධතා තාර්කික පරිපථය කියන්නේ මතක සම්බන්ධ වුණේ මේක තර්කණය කරන විතරයි. මෙමරියක් තියෙන්නේ මෙන්න මේගොල්ලන්ගේ විතරයි. අනුක්‍රමික තාර්කික පරිපථ වල තමයි මෙමරියක් තියෙන්නේ. එතන මේවා නිකන් වචන වලින් ඕල් දැන්ට ඉගෙන ගන්න අපි තාම ඇත්ත වශයෙන් තාම පාඩම් පටන් ගත්තේ නැහැ. මේ අවශ්‍ය විස්තර ටික විතරයි පාඩමට අවශ්‍ය විස්තර ටික විතරයි තවම කරන්නේ. හරි? ROM RAM හරි මේ ඔක්කොම එන්නේ IC මෝඩ් එකට. හරි? මෙන්න මේ ඉන්ටර්නෙට් සර්කිට් විදිහට තමයි මේ සියලු පරිපථ වෙනද පොලට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ IC මෝඩ් එකට තමයි ඔක්කොම එන්නේ. හරි? මේ එවන ICs වල මේ වර්ග මේ කීපයක් මෙතන තියෙනවා. encoders, decoders, adders, subtractors, counters, registers, ROM, RAM ඕන එකක් ගන්නකො. ඒ වම් පැත්ත යටම තියෙන ටික පේන්නේ කළුවරයි. subtractor. හරි? අඩු කරන ඒවා subtractors. adders එකතු කරන ඒවානේ මේක අඩු කරන එක subtractors. මේ ඔක්කොම IC විදිහට එන්නේ. හරිද? right. මේ ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. නිකන් මේ පොඩි විස්තරයක් මම ඔයගොල්ලන්ට කරන්නේ. පාඩම් පටන් ගන්නේ
සෙනසුරාදාට ඊළඟ කොටස කරන්නේ සෙනසුරාදාට කලින් මේ අවශ්‍ය පාඩි විස්තර හදන්නේ. හරිද? මේ ටික තේරුණාද? තියාගත්තා නේද? මේ පොඩ්ඩක් විතර ගගන මේක පොඩ්ඩක් මේක පොඩ්ඩක් හදන්න පේන්නේ නැතිලා දෙන්න. යට මේක වෙදලා subtractors. හරි? දැන් පැහැදිලි නේද? හරි දැන් පැහැදිලිද? හරි සර් පැහැදිලි. හරි. දැන් මෙන්න මේ IC එවනවා ප්‍රධාන වශයෙන් සංග්‍රහිත පරිපථ නිෂ්පාදනය කරන ප්‍රධාන වශයෙන් මූඩ් තුනකට. එකක් තමයි අපි කියනවා SIP. SIP. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ තනි පෙළක් විදියට. IC එකේ ඉන්නේ එක පැත්තයි. ඔන්න ඔමෙන්. ඔන්න ඔබ IC එනවා. මෙතන කට්ටයක් කොහොම එනවා? මෙන්න මේ IC එකක් කියනවා. තනි පෙළ. මේවට කියනවා තනි පෙළ අසුරණ කියලා. single in package SIP. තව එකක් කියනවා ඔයගොල්ලෝ බොහොම දන්න එකක්. මේක තමයි අපි වැඩි හරියක් ප්‍රැක්ටිකල් වල පාවිච්චි කරන්නේ. මම මේ කොටස කරන්නේ මේක ප්‍රැක්ටිකල් එකක් එන හින්දා. මේකේ අනිවාර්ය ප්‍රැක්ටිකල් එකක් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට එනවා. තේරුණාද? ඒ නිසා මේ IC ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. නැත්තම් පිස්සු ගෙලනවා එතෙන්ට ගියාට පස්සේ. තේරුණාද? ඊළඟ එක තමයි අපිට වැඩි හරියක් වැඩ කරන්න ඉන්නේ DIP. ඒකට කියනවා dual in package. මේක single in package. මේකට සිංහලෙන් කියන්නේ තනි පෙළ අසුරණ. තනි පෙළ අසුරණ. තනි පෙළ අසුරණ. මේවා වැඩි දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක තියෙනවා 1 3 4 5 6 වගේ පැති එකේ තියෙනවා. ඔතනින් තමයි පටන් ගන්නෙ. හරි මේ IC. මේකට කියනවා DIP. dual in package. ඒකට කියනවා ද්විත්ව සමරේඛී අසුරණ. ද්විත්ව සමරේඛීය අසුරණ. dual in package. හරිද? මේවා පින් එනවා සමහර ඒවා 14, සමහර ඒවා 16, සමහර ඒවා 18, සමහර ඒවා 24 ඔයගේ එනවා. ඕගලන්ට වැඩි හරියක් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට එන්නේ පින් 14 එක. පින් 14 එක. එක පැත්තක 7යි අනිත් පැත්තේ 7යි. හරිද? ඒ අරුණාම තව එකක් තියෙනවා. ඒක අපි වැඩි කතා කරන්නේ කුඩා පැතලි අසුරණ. ඒ කියන්නේ මේ මූඩ් එකට එන ඒවා කුඩා පැතලි අසුරණ. ඒවට කියනවා අපි කුඩා පැතලි අසුරණ. ඒකට කියනවා MEP නැත්තම් කුඩා පැතලි අසුරණ. අසුරණ එනවා. ඒකට අපි කියනවා MEP කියලා. MEP කියලා අපි හඳුන්වනවා. හරි? කුඩා පැතලි අසුරණ. MEP. MEP. හරි? එතකොට මේක MEP. හරි? මේකට උඩින් ලියාගමු. මේක MEP. MEP කියලා. හරි? වැඩි හරියක් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේක. ද්විත්ව සමරේඛී අසුරණ. මේවා තමයි ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට අපි ගොඩක් පාවිච්චි කරන්නේ. හරි නේද? මේවට කියනවා MEP, DIP, SIP. හරිද? right. SIP, DIP, MEP කියලා අපි හඳුන්වනවා. right. හරිද? පැහැදිලිද ඒ ටික? පැහැදිලිද? පැහැදිලිද? මට පොඩ්ඩක් කතා කරන්න. මට පොඩ්ඩක් පැහැදිලි. right okay. ඊළඟට අද අවසාන වශයෙන් මම කතා කරන්නම් ප්‍රොඩක්ෂන් එක අනුව IC ප්‍රොඩක්ෂන් එක අනුව නිෂ්පාදනය අනුව ඩිජිටල් IC ප්‍රොඩක්ෂන් එක අනුව නිෂ්පාදනය අනුව වර්ග දෙකකට බෙදෙනවා. ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. කලින් එකේ ඩිජිටල් IC නිෂ්පාදනය අනුව වර්ග දෙකකට බෙදෙනවා.
මේ තමයි එකක් තමයි මම තාටිය උඩින් අදින්නම් එකක් තමයි TTL අනිත් එක තමයි CMOS CMOS TTL සහ CMOS හරිද මේක තමයි ප්‍රධාන ලෝකයේ ප්‍රමිති දෙක දැනට පාවිච්චි කරන්නේ TTL IC සහ CMOS IC එතකොට TTL IC කියලා අපි කියන්නේ ट्रांजिस्टर लॉजिक කියන එක CMOS කියලා අපි හඳුන්වන්නේ complementary metal oxide semiconductors කියන එක හරිද මේ TTL IC ඔක්කොම හදලා තියෙන්නේ ट्रांजिस्टर වලින් හරි ट्रांजिस्टर्स වලින් ඒ කියන්නේ බයිපෝලාර් ट्रांजिस्टर වලින් තමයි මේක හදලා තියෙන්නේ මේක හදලා තියෙන්නේ මූලික වශයෙන් FET හෙවත් field effect transistor වලින් මේක හදලා තියෙන්නේ BJT වලින් පාවිච්චි කරලා BJT මේකට කියනවා BJT මේක හදලා තියෙන්නේ FET වලින් මේක ලියාගත්තාම ඇති මේ තාම ඕගොල්ලන්ට මේවා කතා කරලා නැහැ BJT වලින් හදලා තියෙන්නේ bipolar junction transistor වලින් CMOS හදලා තියෙන්නේ field effect transformers නැත්නම් FET වලින් මේක දැනගෙන හිටියාම ඇති TTL සහ CMOS කියලා IC වර්ග දෙකක් digital IC වෙළඳ පොලේ තියෙනවා හරිද එතකොට මේ TTL IC අඳුර ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපිට කෝඩ් දෙකක් තියෙනවා ඒ තමයි 74 කාණ්ඩය 74 කාණ්ඩය එකක් අනිත් එක තමයි 54 කාණ්ඩය මේ 74 කියන ඉලක්කම පිටිපස්සෙන් තව නම්බර් දෙකක් එනවා එතකොට මේක 54 කාණ්ඩේ පිටිපස්සෙන් තව නම්බර් දෙකක් එනවා එතකොට 74 කාණ්ඩේ 54 කාණ්ඩේ තමයි TTL IC වෙළඳ පොලේ තියෙන්නේ CMOS කියන එක CMOS IC වල වෙළඳ පොලේ තියෙන ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් එකක් තමයි 410 කාණ්ඩය ඔන්න 410 කාණ්ඩය එනවා තව එකක් තමයි 45 මෙන්න තව කාණ්ඩය 45ත් එක්ක තව කාණ්ඩයක් වෙනවා ඊට අමතරව තව එවනවා 74යි C කියලා කාණ්ඩයක් 74යි C අකුලක් එක්ක තව කාණ්ඩයක් එනවා එතකොට මෙන්න මේ IC තුනම CMOS IC මේ TTL IC වල එන්නේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකයි 74 කාණ්ඩයයි 54 කාණ්ඩයයි හරිද තේරුණාද හරිද මට පොඩ්ඩක් කතා කරමු කතා කරන්න ඉන්නෝනේ කට්ටිය පොඩ්ඩක් කතා කරන්නේ කවුරු හරි PS2 එකේ කවුරු හරි කතා කරන්නේ ඈ ඔව් රයිට් 8යි 7යි වෙලා ඔව් මේ දැන් මේ පාඩම මං දවස් 3-4කින් දවස් 3-4 වැඩියයි මම හිතන්නේ අවසන් කළාට පස්සේ මං ඉස්කෝලේට ආවට පස්සේ මේකේ ප්‍රැක්ටිකල් එකයි කරන්නේ හරිද තේරෙනවද හරි සර් මං හරි ගන්නකොට මම අල්ල ගන්නවා එතනදී පාඩම් වලට සම්බන්ධ වෙච්ච නැත්ත කට්ටිය නැති කට්ටිය මට හොයන්න පුළුවන් හරි ඒ නිසා අදම ඕගොල්ලන්ගේ යාළුවන්ට කෝල් කරලා හරි කියන්න මේ දැන් අද මං කළේ බේසික් ටිකක් ඕන කෙනෙකුට මේ පොත දිහා බැලුවාම මේක තේරෙනවා නමුත් ඩිජිටල් පටන් ගන්න ඊළඟ දවසෙන් ඩිජිටල් ඊළඟ දේ පටන් ගත්තට පස්සේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වෙයි ඒ නිසා කරුණාකරලා දැන් මේ ඔය කතා කරනකොට දැන් කිව්වනේ සමහර පන්ති වල ළමයි සම්බන්ධ වෙලා ඇත්තෙම නැහැ කියලා ඒගොල්ලන්ට වහාම පඩිවිඩ දීලා සෙනසුරාදා 6 මාට නැවත සම්බන්ධ කරලා දෙන්න සෙනසුරාදා 6 මාට තමයි මං කරන්නේ හරිද ඇහෙනවද කියන එක ඇහුණා නේද ඔක්කොටම අද බ්‍රහස්පතින්දා අද බ්‍රහස්පතින්දා සිකුරාදා යනවා සෙනසුරාදා කරන්නේ ගියපු තුමානේ මම සෙනසුරාදානේ පටන් ගත්තේ සාකච්ඡාව සෙනසුරාදානේ සාකච්ඡාව පටන් ගත්තේ ඈ ඔව් නේ සෙනසුරාදා 6 මාට තමයි මං ඊළඟ මේකේ ඩිජිටල් පාඩම කරන දවස හරිද කතා කරන්න හැමෝම TS2 හරි ඔව් හරි සර් හරි දැන් ඕගොල්ලෝ ආපු නැති අයට කොහොමද මේ පණිවිඩය දෙන්නේ දැන් අද මේකට දැන් මේකට සහභාගී වෙච්ච නොවිච්ච අයට කොහොමද පණිවිඩය දෙන්නේ මට පොඩ්ඩක් කියන්න දැන් 40 ගාණක්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ තව 40 ගාණක් ඇතිනේ තව 40 ගාණක් හෝ 30 ගාණක් වගේ තව ඉන්නවනේ කොහොමද ඒ අයට ඈ
hello 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 කොහොමද පයින්ටි දෙන්නේ hello කවුරු හරි කතා කරන්න ඉස්කෝලේදී අල්ලගන්න ඔය ඉතින් අල්ලගන්න වෙනවා අල්ලලා ඉතින් නිකන් තියන්න බෑ ඉතින් අවසානයේදී මගේ අඩ්රූල් සංග්‍රහය අඩි කෝදුවෙන් දෙනවා දුම් විසි වෙන්නේ නැහැ ඒ නිසා ඒක කැඩිලානේ අර කැඩිච් එකෙන් තමයි ගහන්නේ තව තියෙනවා ඉතුරුලා තුන් කාලක් ඉඳන් ඉතුරුලා තියෙනවා ඒක ඒක තමයි ගහන්න අඳින්න පටන් ගන්න හැබැයි ඒ වෙලාවට නිකන් පස්සට යන්න එපා අනිවාර්යයෙන් මම ඒක කරනවා මොකද මේ සාධාරණ හේතුවක් නැතුව සාධාරණ හේතුවක් තියෙනවා නම් මම එහෙම පහර දෙන්නේ නැහැ ගහන්නේ නැහැ නමුත් සාධාරණ හේතුවක් නැතුව මම දෙමාපියන්ගේ අමරාත්තරෙන් දැනගන්න පුළුවන් මේ ජොයින්ට් වෙන්නේ නැති අය මම අනිවාර්යෙන් අල්ල ගන්නවා කවුරුන්වත් මම පහර දෙනවා දන්නවනේ දෙගොල්ලන්ට මම කලින් දැල්ලා දෙනවනේ හරි ඒක මම කරන්නේ මොකද නැත්තම් මේගොල්ලෝ මේ සලකන්නේ නැතුව ගිහිල්ලා අන්තිමට මේ අපිට කාලේ නැතුනොත් එහෙම මුකුත් කරගන්න බෑ ඒකයි මම එකපාරට රිවිෂන් එක නවත්තලා පාඩමට ආයේ බැරි ලක්කත් මේ දැන් මේ ජනවාරි මාසේ දැන් මේ කළුතර ශිෂ්ටකේ මේ රෝගේ තියෙන විදිහට ජනවාරි මාසේ තරින්න පුළුවන් තත්ත්වයක් නැති වගේ මට පේන්නේ තාම ධර්ම දෙක වැතිරෙන කළුතර ශිෂ්ටකේ ඒ නිසා ඒකනේ ඒ නිසා අපිට මොකක් හරි විදියක් එපා ඒ නිසා දැන් මේ විදිය නිසා මේක තමයි මම හිතන්නේ ඉතින් අපිට තරමක්වත් හොඳ විදිය කියලා මට හිතෙනවා පුළුවන් විදියට මේ විදියට මේ ටික පාඩම් කරමු ඩිජිටල් පාඩම වල සෑහෙන දවසක් යයි මේක මම ආවට පස්සේ මට මේ දවස් දෙකක විතර පොඩි ප්‍රැක්ටිකල් ටිකක් විතර කරලා හැබැයි මේක හොඳට මත් තියාගන්න ඩිජිටල් පාඩමේ ප්‍රැක්ටිකල් එක හැමෝටම එනවා ඒ නිසා මේක මග අරින්න කාටවත් බෑ අනිවාර්යෙන් මේකේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා විභාග ප්‍රශ්නයක් නැතත් මේකෙන් පොඩි ප්‍රශ්න තමයි මැතෙක් ආවේ වෙයි හැබැයි ඉතින් කොයි වෙලාව හරි එකතු කරලා දෙයි දුම් විෂයන ප්‍රශ්නයක් දෙවෙනි පේපර් එකට මෙදා කළා වගේ ඒ නිසා මේක එකක්වත් මේ විෂය ධාරාව අතාරින්න බෑ මේක අනිවාර්යෙන් කරන්න ඕන හරිද තේරුණාද එතකොට මේ TTL IC වලට දෙන සප්ලයි එක සාමාන්‍යයෙන් අනිවාර්යෙන් දෙන්න ඕනේ වෝල් 5ක සප්ලයි එකක් වෝල් 5ක සප්ලයි එකක් තමයි දෙන්න ඕනේ 0.5යි සප්ලයි එකක් දෙන්න තියෙන්නේ හරිද CMOS IC වලට දෙන සප්ලයි එක සාමාන්‍යයෙන් වෝල්ට් 3 ඉඳලා වෝල්ට් 15 දක්වා විතර වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් සර්කිට් වල තියෙන 9 වෝල්ට් එතනින් උඩ තමයි තියෙන්නේ නමුත් ඕන වෝල්ට් 3 සමහර IC වර්ග වැඩ කරනවා එතකොට මේ IC දැන් TTL නම් අනිවාර්යෙන් වෝල්ට් 5 වුණා නමුත් CMOS IC වල මේක රේන්ජ් එක වෙනස් වෙනවා සමහර IC වෝල්ට් 6 නුත් වැඩ කරනවා සමහර ඒවා 9 වැඩ කරනවා ඔයගේ එක IC එකෙන් IC එකට ප්‍රොඩක්ෂන් කරන වෙනස් වෙනවා CMOS වල මේ CMOS IC TTL ගත්තොත් මේකෙන් වඩා වේගවත් IC එක තමයි TTL IC එක එහෙනම් මේක යටින් ලියා ගන්න රෙස්පොන්ස් කරන වේගය ඉතා වේගවත් ප්‍රතිචාරය වේගවත් මෙයා TTL වලට සාපේක්ෂව ප්‍රතිචාරය අඩුයි වේගය අඩුයි CMOS අඩුයි නමුත් TTL IC ප්‍රතිචාරය ඉතා වේගවත් හරිද එතකොට මේ 74යි කියන ඉතුරු ඉලක්කම් දෙක සහිතව 54යි කියන ඉතුරු ඉලක්කම් දෙක සහිතව මේක වෙළඳ පොලේ තියෙනවා CMOS IC 40යි මොකක් හරි ඉලක්කම් දෙයක් එක 45යි තව මොකක් හරි ඉලක්කම් දෙයක් 74යි C අකුරත් එක තව ඉලක්කම් දෙයක් තියෙනවා හොඳට මත් තියාගන්න ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී IC අඳුර ගන්න එනවා IC හොයන්න එනවා ඒකයි මම මේක විස්තර කරන්නේ ඒ කියන්නේ IC එක දීලා උඩ නම්බර්ස් මකලා අහනවා මේ IC එක අඳුර ගන්න පුළුවන්ද කියලා තේරුණාද එතකොට අපි දැනගන්න ඕනේ මේක TTL එකක්ද මේක මේ CMOS එකක්ද ගොඩාක් වෙලාවට ඔයගලන්ට විභාගයේදී හම් වෙන්නේ TTL IC CMOS IC බොහොම කලාතුරකින් තමයි විභාගෙට දාන්නේ නමුත් අපේ ඉස්කෝලේ ඔය වර්ග දෙකම ප්‍රැක්ටිකල්ස් වලට තියෙනවා ඔයගොල්ලෝ කොයිකටත් පුහුණු වෙලා යන්න මොකක්ද දෙයිද දන්නේ හරිද කිව්ව දේ අහුණද මේක වෝල් 5 සප්ලයි එක මේක වෝල් 3 ඉඳලා 15 දක්වා වෙනස් වෙනවා හරිද මේ TTL IC එකට සප්ලයි දෙන අග්‍ර දෙක නම් කරලා තියෙන්නේ මෙන්න මේමයි අග්‍ර දෙකක් එපා සප්ලයි එක දෙන්න IC එකට සප්ලයි එක දෙන්න එපා IC එකට සප්ලයි එක දෙන අග්‍ර නම් කරලා තියෙන්නේ ධන VCC සහ GND කියලා ground ධන VCC කියලා CMOS IC එකේ නම්බර්ස් දෙක දෙන්නේ VDD කියන්නේ ධන සැපෙවුම ඊළඟට දෙනවා ground supply එක දෙනවා VSS කියලා VSS එතකොට මේ පින් දෙක නම් කරලා තියෙන්නේ TTL වල ධන VCC GND CMOS IC එකේ නම් කරලා තියෙන්නේ
ධන VDD VSS කියලා. හරිද? තේරුණාද? හැමෝටම තේරුණාද? පොඩ්ඩක් ප්‍රචාරයක් දක්වන්න. හෙලෝ ප්‍රචාරයක් දක්වන්න. ප්‍රචාරයක් දක්වන්න. right. හරි. එහෙනම් ආයි නැවත මෙතනින් මම පාඩම අදට අවසන් කරනවා. සෙනසුරාදා 6 මාට. හරි හරි සෙනසුරාදා 6 මාට නැවත මේක සම්බන්ධ වෙනවා. හරි? එහෙනම් දැනට මම සියලුම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා.